ආයුබෝවන් දුවේ පුතේ EBC රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය වන අධ්‍යාපනික වැඩසටහන යටතේ අද අපි 7 ශ්‍රේණියට අදාළව දෙවනි කොටස 7 ශ්‍රේණියේ ගණිතය විෂයට අදාළව දෙවනි කොටස දෙවනි පාඩම් මාලාව අපි අද ක්‍රියාත්මක කරනවා. දුවේ පුතේ අපි එදා කතා කළා 7 ශ්‍රේණියට අදාළව භාග පාඩම තමයි අපි එදා කතා කරේ. ඒ භාග පාඩමේ මූලික කොටස අපි සාකච්ඡා කළා. 6 ශ්‍රේණියට අදාළව තිබිච්ච කොටස් මතක් කිරීමක් සමගින් අපි තුල්‍ය භාග ගැන කතා කළා. ඒකක භාග ගැන කතා කළා. ඊළාට ඒකක භාගයකින් ඊට පස්සේ අපි තත්ත්ව භාග ගැන කතා කළා. ඊළඟට අපි අවසානයේ සාකච්ඡා කළා ලවය සමාන වූ භාග ලවය සමාන වෙච්ච ඒවා ආරෝහණ පිළිවෙලට නැත්නම් එහෙම නැත්නම් විශාල කුඩා එක්කෙනා හඳුනා ගැනීම ලවය සමාන වූ ඒවා සාකච්ඡා කළා. අපි චුට්ටක් අපි එතෙන්ට නැවත අපි යමු. උදාහරණයක් විදිහට අපි උදාහරණ දෙකක් තුනක් සාකච්ඡා කරමු. 3න් 2යි 7න් 2යි මේකේ ලවය සමානයි. ලවය සමාන භාග සංසන්දනය කරන්න හරි පහසුයි. එදා අපි සාකච්ඡා කළා කේ ගෙඩිය ගෙනල්ලා 3කට කපලා දෙකක් එක්කෙනාද? කේ ගෙඩිය ගෙනල්ලා 7ට කපලා කෑලි දෙකක් කන එක්කෙනාද? වැඩියෙන් කන්නේ. මම පුංචි රූප සටහනක් ඇන්දොත් පොඩි රූප සටහනක් ඇන්දොත් මෙන්න කේක් එක මෙන්න කේක් එක මෙයා 3ට කපලා 2යි 3ට කපලා කෑලි දෙකක් කනවා. හැබැයි අනිත් එක්කෙනාට කන්න වෙන්නේ මේ කේක් එක කපන්න වෙනවා 7කට ඉතල. 7කට කපලා යා කන්නේ කෑලි 2යි. මම මෙහෙම පෙන්නන්න. එතකොට වැඩිපුර කන්නේ කවුද? 3ට කපලා 2ක් කන එක්කෙනා වැඩියෙන් කනවා. ඒ නිසා වඩා විශාල භාග සංඛ්‍යාව වෙන්නේ 3න් 2 කියන එක. එතකොට ලවය සමාන අවස්ථාවේදී අපිට පුළුවන් හරය විශාල වන භාගය පුංචි කියලා අඳුර ගන්නට ඕනේ විදියට. එහෙනම් 8න් 7ද විශාල 10න් 7ද 8ට කපලා 7ක්ද විශාල 10ට කපලා 7ක්ද 8ට කැපුවාම කෑල්ල විශාලයි 10ට කැපුවාම ඊට වඩා පුංචි වෙනවා. ඒ නිසා වඩා විශාල භාගය වෙන්නේ 8න් 7. අපි පළවෙනි කොටසේදී මේ ගැන සාකච්ඡා කළා. ඊළඟට අපි මේ කොටසට අදාළව ආරෝහණ පිළිවෙලට සහ අවරෝහණ පිළිවෙලට ලිව්වා ලවය සමාන භාග. මේක ආරෝහණ පිළිවෙලට අපි ලියමු බලන්න. 7න් 1යි 5න් 1යි 9න් 1යි. මේ තුන් දෙනා ආරෝහණ පිළිවෙලට ලියන්න කියනවා. එහෙනම් බලමු දැන් මේකේ පුංචිම එක්කෙන ආරෝහණ කියන්නේ පුංචි එකේ සිට වැඩි එකට. නැත්නම් කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට. එහෙනම් පුංචිම එක්කෙනා මේකේ හරය විශාලම එක්කෙනා තමයි 9. කේක් එක කපන්න වෙන්නේ 9ට. 9ට කපනකොට කෑල්ල පුංචි. ඒ නිසා මේකේ පුංචිම එක්කෙනා වෙන්නේ 9න් 1. ඊළඟට විශාල. මේ දෙන්නගෙන් විශාල වෙන්නේ මේ දෙන්නව සංසන්දනය කළාම වඩා විශාල වෙන්නේ 5ට. මේ දෙන්නගෙන් වඩා විශාල වෙන්නේ 5න් 1. එහෙනම් 9න් 1ට වඩා ඊළඟට විශාල වෙන්නේ 7න් 1 කියන එක. එතකොට මේකෙන් විශාලම කොටස වෙන්නේ කීයද? 5න් 1. එහෙනම් 9න් 1, 7න් 1 සහ 5න් 1. මේක තමයි එතකොට ආරෝහණ පිළිවෙලට ලිව්වාම. තව එක උදාහරණයක් ගමු. 10න් 7යි 13න් 7යි 8න් 7යි. ලවය සමානයි. ලවය සමානයි එහෙනම් මනෝමයෙන් ගන්න තියෙන්නේ මේකේ පුංචිම භාගය. පුංචිම වෙන්නේ වැඩිපුරම කැපෙන කෑල්ල. එහෙනම් පුංචිම එක්කෙනා 13න් 7. මේ දෙන්නගෙන් ඊළඟ එක්කෙනා 10න් 7. ඊළඟ එක්කෙනා 8න් 7.
ඔන්න ඒ කොටස අපි ගිය සතියේ අවසානයේ උදාහරණයක් දෙයක් සාකච්ඡා කළා. මේ විදිහට තමයි එතකොට ලවයේ සමාන අවස්ථාවේදී ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට ලියන්න භාග සංඛ්‍යා සංසන්දනය කරගන්නේ ලවය සමාන අවස්ථාව. දුවපුතේ අපි අද කතා කරමු ලවය සමාන අවස්ථාව නෙමෙයි අපි අද කතා කරමු ඊළඟට හරය සමාන අවස්ථාව. හරය අසමාන අවස්ථාව. මොකද හේතුව හරය සමාන අවස්ථාවේදී අපිට භාග සංසන්දනය කරගන්න ඉතාමත්ම පහසුයි. ඒකේ උදාහරණයක් දෙකක් මම සාකච්ඡා කරනවා. දැන් 8න් 3යි 8න් 1යි 8න් 5යි. මොකද හරය සමාන අවස්ථාවේදී අපිට හරි පහසුයි අඳුර ගන්න. ඒක මේකේ පුංචි මෙක්කෙනා වෙන්නේ 8න් 1 ඊළඟ 8න් 3 ඊට පස්සේ 8න් 5. ඒක හඳුන ගන්න හරි පහසුයි හරය සමාන අවස්ථාව. නමුත් අපිට දුවේ පුතේ ගැටලුව තියෙන්නේ අපි බොහෝ දෙනාට පැටලෙන්නේ හරය අසමාන අවස්ථාවේ භාග සංසන්දනය කරන්න. හරය අසමාන අවස්ථාවේ භාග සංසන්දනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. අපි භාග සංඛ්‍යා දෙකක් ගමු ඉස්සෙල්ලා. 2න් 1යි 4න් 1යි. දැන් මේ දෙන්නගේ විශාල එක්කෙනා කුඩා එක්කෙනා හඳුනාගන්නේ කොහොමද? මේ දෙන්නගෙන් හඳුනා ගන්නට වෙන්නේ මේ ගානේ නම් ලවය සමානයි. ඒ නිසා කවුද විශාල එක්කෙනා කුඩා එක්කෙනා පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. වඩා විශාල වෙන්නේ කවුද? ලවය සමාන නිසා වඩා විශාල වෙන්නේ 2න් 1 කියලා හඳුනා ගන්නට පුළුවන්. මේ ගානේ 2න් 1යි 4න් 3යි කියලා දීලා තියෙනවා. මේ ගානේ ලවය සමානත් නැහැ. හරය සමානත් නැහැ. එහෙනම් අපිට මනෝමයෙන් ගන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? මේ භාග සංඛ්‍යා දෙකෙන් විශාල එක්කෙනා කුඩා එක්කෙනා එකපාර අපිට නිගමනය කරන්න බෑ. ඒ නිසා අපි මේකට භාවිත කරනවා තුල්‍ය භාග කියන එක. ඒ කියන්නේ මේ හරය දෙන්නගෙම සමාන කරගමු. මට කියන්න 2යි 4යි ගත්තාම මේ දෙන්නම එකම හරයට ගේන්න පුළුවන් කීයද? 2 මෙතන තියෙන්නේ 4. බලන්න 2 4 කරන්න පුළුවන් නේද පහසුයි. එතකොට 2 4 කරන්න පුළුවන් නම් මේ 2 කියන ඉලක්කම කීයෙන් ගුණ කරනවද? 2. එතකොට යා 4 වෙනවා. මෙයා 2කින් ගුණ කළා නම් මේකත් ගුණ කරනවා 2කින්, එයා 4න් 2යි. එහෙනම් මේක 4න් 3යි. මෙයා 4න් 2යි, මෙයා 4න් 3යි. එහෙනම් වඩා විශාල වෙන්නේ කවුද? 4න් 3 කියන භාග සංඛ්‍යාව. එතකොට අපි මේක සංකේතාත්මකව ලියනවනම් ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ පිටිස්සෙලා හම්බෙලා ඇති මේ සලකුණ. මේකට කියනවා අසමානතා ලකුණ. මේකේ කොහොමද මේක අපි යොදන්නේ? මේ ලකුණේ කට ඇරිච්ච පැත්තට හැමතිස්සෙම විශාල එක්කෙනා යෙද වෙන්නට ඕනේ. තුඩ තියෙන පැත්තට පුංචි එක්කෙනා යෙදෙන්නට ඕනේ. එහෙනම් මේ භාග සංඛ්‍යා දෙක අතරට මේ අපි හදාගන්න උත්තරේට නෙමෙයි දාන්න ඕනේ. ගානේ දීලා තියෙන උත්තරේට මේ සංකේතය හෝ මේ සංකේතය යොදාගන්න ඕනේ. එතකොට මේ දෙකෙන් අපි පුංචි එක්කෙනා කියලා මේ වම් පැත්තේ ඉන්න 2න් 1 හඳුනාගත්තා. එහෙනම් පුංචි එක්කෙනාට දාන්න ඕනේ තුඩ පැත්ත දාන්නට ඕනේ. එතකොට අසමානතා ලකුණ ඔය විදිහට යෙදෙන්නට ඕනේ. හරි. එතකොට අපි තව උදාහරණ කීපයක් ඔය එකම සාකච්ඡා කරමු. 5න් 3යි 10න් 4යි. අපිට දාන්න තියෙන අන්නර විශාල කුඩා සංකේතය නැත්නම් අසමානතා ලකුණ. දැන් මෙයා ලවය සමානත් නැහැ, හරය සමානත් නැහැ. එහෙනම් හරය සමාන කරනවා. 5න් 3 5 10 කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ නිසා 5 10 කරන්න පුළුවන් නිසා මෙයත් ලියනවා 10න්, මෙයත් ලියනවා 10න්. 5 10 වෙන්නේ මෙයා දෙකෙන් ගුණ කළාම. එහෙනම් මේකත් දෙකෙන් ගුණ කරනවා 3 වරක් 2 6යි. මෙයා 10න් 4යි. වඩා විශාල වෙන්නේ 10න් 6යි, 10න් 4ෙන් 10න් 6 විශාලයි. ඒ නිසා වඩා විශාල භාගය වෙන්නේ 5න් 3. ඒ නිසා මෙයා විශාලයි. තව උදාහරණයක්.
3න් 2යි 4න් 3යි. දැන් ඉස්සෙල්ල වගේ ලේසියෙන් යන්න බෑ ගාන. 3 4 කරන්නත් බෑ 4 3 කරන්නත් බෑ. උඹලට මතක ඇති 3යි 4යි මොකද්ද ගන්න ඕනේ? 3යි 4යි ගන්න වෙන්නේ දුවේ පුතේ කුඩා පොදු ගුණාකාරය කියන එක තමයි ගන්න. මම මේ ගානේදී ඒක ඒ ගැන සැලකිල්ලක් දැක්ුවේ නෑ. මොකද මේ ගාන බවට හරවන්න හරිම පහසුයි. ඒ නිසා අපි 5යි 10යි කුඩා පොදු ගුණාකාරය තමයි 10 වෙන්නේ. නමුත් දැන් 3යි 4යි කුඩා පොදු ගුණාකාරය හොයන්නට වෙනවා. 3ෙනුත් බෙදෙන 4ෙනුත් බෙදෙන පුංචිම සංඛ්‍යාව හොයන්න වෙනවා. ඔයගලන්ට මතක ඇති මේක ක්‍රම දෙකකට හොයා ගන්නට පුළුවන්. එකක් තමයි බෙදීමේ ක්‍රමය. එහෙම නැත්නම් ඉතින් ගුණිත ටික ලියන්නට වෙනවා. අපි චුට්ටක් මතක් කරගමු බලන්න 3යි 4යි මෙහෙම බෙදලා ගත්ත මතකද බලන්න 3යි 4යි බෙදුවා. දෙකම බෙදෙන ගණන් නැහැ. අඩු ගන්න එකක් හරි බෙදෙනවා නම් අපි බෙදනවා. දෙකෙන් බෙදමු. මෙයා බෙදෙන්නේ නැහැ. මෙයා 2යි. ආයි මෙයා දෙකෙන් බෙදමු. මෙයා බෙදෙන්නේ නැහැ. මෙයා 1යි. මෙයා බෙදනවා 3ෙන් 3ට 3ම 1යි. මේක එහෙමමයි. මෙන්න මේ ටික ගුණ කරනවා දෙවරක් 2 4යි 4 වරක් 3 කීය දෙන්නේ 12යි. 3යි 4යි කුඩා පොදු ගුණාකාරය 12. දුවපිට හොඳට මතක තියාගන්න. 7 පන්තියේ ඉන්න දරුවෝ අපි සියලුම දෙනා ඕගොල්ලන්ට මේ විදිහට මේ දේවල් කරන්නට පුළුවන් වෙන්නේ ඕගොල්ලන්ගේ චක්‍රේ හොඳට පාඩම් තියෙන්නට ඕනේ. චක්‍රේ හොඳට පාඩම් නම් මේවා ඉක්මනට ලබා ගන්නට පුළුවන්. අඩුම ගානේ 10 වරක් එනකම්වත් හොඳට කටපාඩම් තියෙනවා නම් මේවා පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. කාට හරි මේක බෙදන්න අපහසු නම් මේ දේ කරන්නත් පුළුවන්. 3යි 4යිනේ ගන්න පුළුවන්. 3යි 4යි අරගෙන පැත්තකට 3ේ ගුණාකාර ටික ලියාගෙන යන්න. 3 6 9 12 15 18 හතරක් පහක් ලියන්න. 4ේ ගුණාකාර ටිකත් ලියන්න. 4 8 12 16 20. දැන් බලන්න දෙන්නගෙම මුලින්ම හම්බ වෙන්නේ කවුද කියලා. 3 මේකේ නෑ, 6ක් නෑ, 9ක් නෑ. හැබැයි 12 ඉන්නවා. ඒ නිසා කුඩා පොදු ගුණාකාරය 12. හරි. දැන් බලමු. 3යි 4යි දෙකම ලියනවා කීයෙන් පංගු වලින්ද? 12න් පංගු වලින්. 3 12 වෙන්නේ 4ෙන් ගුණ කළාම 4 වරක් 3 12යි. එහෙනම් මේකත් 4ෙන් 4 වරක් 2 8යි. 4 12 වෙන්නේ 3ෙන් ගුණ කළාම එහෙනම් මේක 3 වරක් 3 9යි. දැන් හරි. 12ට කපලා 8ක්ද 12ට කපලා 9ක්ද විශාල වෙන්නේ? වඩා විශාල වෙන්නේ 12න් 9. ඒ නිසා වඩා විශාල භාග සංඛ්‍යාව වෙන්නේ 4න් 3 කියන භාග සංඛ්‍යාව. ඒතකොට කට ඇරෙන්න ඕනේ හැමතිස්සෙම විශාල භාග සංඛ්‍යාව. අපි 3 දෙනෙක් අරගෙන සංසන්දනය කරමු. අපිට කියනවා මේ භාග සංඛ්‍යා 3 ආරෝහණ පිළිවෙලට ලියන්න. මෙන්න භාග සංඛ්‍යා 3. 2න් 1යි 3න් 2යි 4න් 1යි. මේ ටික ආරෝහණ පිළිවෙලට ලියන්න කියනවා. එතකොට මේ 3 දෙනා ආරෝහණ පිළිවෙලට ලියන්න නම් අනිවාර්යයෙන්ම හරය සමාන කරගන්නට වෙනවා. මොකද මේ හරය සමාන කිරීම ඉතාමත් වැදගත් වෙනවා භාග එකතු කිරීම සහ අඩු කිරීම වලට. තුල්්‍ය භාග කොටස දැනගෙන ඉන්නට ඕනේ. කුඩා පොදු ගුණාකාරය දැනගෙන ඉන්නට ඕනේ. ඒ දෙකෙන් එකක් හරි අපිට අපහසු නම් මේ භාග සුළු කිරීම වලදී ගැටලු මතුවෙනවා. ඒ නිසා ඔය කොටස් දෙකම සම්බන්ධයක් තමයි මෙතෙන්දී භාවිත වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕනේ තුල්්‍ය භාග සහ ඒ වගේම තුල්්‍ය භාගත් සමගම ඊළඟට සුළු කිරීම කුඩා පොදු ගුණාකාරය මේ සියල්ලම මේ ගානේ භාවිත වෙනවා. භාග සමහරක් වෙලාවට අපි අමාරුයි කියන්නේ ඔය කොටසක් හරි අපිට මග ඇරිලා තේරෙන්නේ නැති වුණොත් මේ භාග සංගමී කොටස අමාරු වෙනවා. ඒ නිසා පියවරෙන් පියවර යන විදිහට මේවට අදාළව ඒ කොටස් නැවත නැවත මතක් කරමින් මතක් කර ගනිමින් ඕගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ටික කරන්නට ඕනේ. රයිට්. 2යි 3යි 4යි Tamanට බෙදන්න පුළුවන් නම්
බෙදමු. 2යි 3යි 4යි. බෙදීමේ ක්‍රමයෙන් කුඩා පොදු ගුණාකාරය. තුන් දෙනාම බෙදෙන ගණන් නැහැ. අඩු ගානේ දෙන්නෙක් හරි බෙදෙනවා දෙකෙන්. දෙවරක් 1යි. මෙයා බෙදෙන්නේ නැත. මෙයා දෙවරක් 2යි. ආයි බෙදමු. දෙන්නම බෙදෙන ගණන් නැහැ. අපි බෙදමු එහෙනම් දෙකෙන්ම. 1යි මෙයා බෙදෙන්නේ නැහැ. මෙයා 1යි. දැන් තුනෙන් බෙදමු. 1යි 1යි 1යි. 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. තුන් දෙනාම ලියන්න වෙන්නේ 12න් පංගු. මම මේ ගාන අර ගුණාකාර ඇසුරෙන් ලියලා පෙන්නන්න. දෙකේ ගුණාකාර කීපයක් ලියනවා. 2 4 6 8 10 12 14. තුනේ ගුණාකාර ටිකකුත් ලියනවා. 3 6 9 12 15 18 21. ඔය වගේ කීපයක් ලියනවා. මම හතරේවත් ලියනවා. 4 8 12 16 20. තුන් දෙනාගෙම ඉන්න මුලින්ම හම්බ වෙන්නේ කියලා. 2 නෑ 4ක් නෑ 6 මේක ඉන්නවා මේකේ නෑ 8 නෑ 10ක් නෑ 12 12 12 තුන් දෙනාගෙම ඉන්න 12. කුඩා පොදු ගුණාකාරය බෙදීමේ ක්‍රමයෙන් Tamanට පැටලෙනව නම් දුවේ පුතේ. එක්ක මේ ක්‍රමය භාවිත කරලා රටක් ගාලා ලියලා ඒ ඉස්සරහින් මෙහෙම ලියලා හරි. අපි හදාගන්න. හරි. දැන් 12 හරි. හරය සමානයි. හරය සමානයි නම් අපි දැන් ලියමු ලවයේ ටික. 2 12 වෙන්නේ 6න් ගුණ කළාම. එහෙනම් මේකත් 6න් ගුණ කළොත් 6 වරක් 1 6යි. 3 12 වෙන්නේ 4න් ගුණ කළාම. එහෙනම් මේකත් 4න් ගුණ කරමු 4 වරක් 2 8යි. 4 12 වෙන්නේ 3න් ගුණ කළාම 3 වරක් 1 3යි. දැන් භාග සංඛ්‍යාව හරය සමාන කළා ලියලා ඉවරයි. දැන් මේකෙන් තමයි සංසන්දනය කරන්නේ කවුද පුංචි මෙක්කෙනා ලොකු මෙක්කෙනා. දැන් ලියමු එහෙනම් ආරෝහණ පිළිවෙලට. හොඳට මතක තියාගන්න ආරෝහණ පිළිවෙලට උත්තරය ලියනකොට මේ තුන් දෙනාගෙන් ලියලා හරියන්නේ නැහැ. අපිට දීපු භාග සංඛ්‍යා තුනෙන් තමයි ලියන්නට ඕනේ. එහෙනම් මේ භාග සංඛ්‍යා තුනෙන් පුංචි මෙක්කෙනා 12න් 6 12න් 8 12න් 3. එතකොට පුංචිම වෙන්නේ 12න් 3. එහෙනම් මුලින්ම ලියවෙන්න ඕනේ කීයද? 4න් 1. මේ දෙන්න සංසන්දනය කරන්න මේකෙන් තමයි ගන්න වෙන්නේ 12න් 6යි 12න් 8න් පුංචි එක්කෙනා වෙන්නේ 12න් 6. ඒ කියන්නේ ඊළඟට ලියවෙන්න ඕනේ කීයද? 2න් 1 කියන භාග සංඛ්‍යාව. එහෙනම් වඩා විශාලම භාග සංඛ්‍යාව ඉතුරු එක්කෙනා 3න් 2. මේ විදිහටයි උත්තරේ ලියවෙන්නට ඕනේ. දීලා තියෙන භාග සංඛ්‍යාව ලවයේ සමානක් නැහැ, හරය සමානක් නැහැ. එහෙනම් කුඩා පොදු ගුණාකාරයට යනවා. Tamanට පුළුවන් මේ ක්‍රම දෙකෙන් ඕන එකක් භාවිත කරන්න. මේක නියමයක් නැහැ කොයිකද භාවිත කරන්න කියලා. Tamanට පහසු විදියට Tamanට හැකියාව තියෙන පරිදි ඕන එකක් භාවිත කරන්න. මේක භාවිත කළත් කමන්නේ. මේක ලියනකොට ටික දවසක් ලියනකොට Tamanට චක්‍රේ හැරි මතක හිටිනවා. වැඩිපුර ඒ නිසා Taman කැමති ක්‍රමයක් භාවිත කරලා හරය සමාන කරගන්නට ඕනේ. හරය සමාන කරගෙන ඒකට අදාළ තුල්‍ය භාග ටික ලියා ගන්නවා. ඊට පස්සේ තමයි සංසන්දනය කිරීම කරන්නේ. එතකොට උත්තර ලියන්නට ඕනේ දීලා අපිට ගානේ දෙන භාග කොටසෙන් තමයි ලියන්න ඕනේ උත්තරේ. අපි මේ සංසන්දනය කරන්න ගත්තා. අපි මේ හදාගත්ත එකෙන් ලියලා හරියන්නේ නැහැ. එහෙනම් මේකේ උත්තරේ 4න් 1 2න් 1 සහ 3න් 2 තමයි ආරෝහණ පිළිවෙලට ලිව්වහම. අපි තව උදාහරණයක් සාකච්ඡා කරමු. 5න් 3යි 4න් 1යි 10න් 7යි. මේ තුන 5 4 10. හරය අසමානයි. ලවයට සමාන නැහැ, අසමානයි. ඒ නිසා කුඩා පොදු ගුණාකාරයෙන් හරය සමාන කරගන්නට වෙනවා. එහෙනම් 5 4 10. 5යි 4යි 10යි. බෙදමු. දෙකෙන් බෙදෙන ගණන් දෙකක්වත් තියෙනවා. එහෙනම් බෙදලා දාමු. මෙයා බෙදෙන්නේ නැහැ. 2යි 10ට දෙවරක් 5යි.
තවත් දෙකෙන් බෙදෙන කෙනෙක් ඉන්නවනේ යා ඉවර කළා. 5 බෙදෙන්නේ නැහැ 1යි 5යි. දැන් බෙදනවා 5න් 1යි 1යි 1යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරයේ දෙවරක් 2 4යි 4 වරක් 5 20යි. තුන් දෙනාම ලියනවා කීයෙන් පංගුද? 20න් පංගු. මෙයත් 20න් මෙයත් 20න්. මේක තමයි අපිට දීලා තිබිච්ච ගාන. දැන් තුල්‍ය භාග භාවිත කරමු. 5 වරක් නම් 4ක්, 4 වරක් 3 12. 4 වරක් නම් 5ක්, 5 වරක් 1 5යි. 10 වරක් නම් 2ක්, දෙවරක් 7 10යි. දැන් තමයි සංසන්දනය කරන්නේ. මේ තුන් දෙනා සංසන්දනය කළාම පුංචි මෙක්කෙනා වෙන්නේ 20න් 5. 20න් 5 පුංචි කියන්නේ මුලින්ම ලියවෙන්න ඕනේ කියන එකද? 4න් 1. ඊළඟ දෙන්නගෙන් පුංචි එක්කෙනා 20න් 12. ඒ කියන්නේ කීයද? 5න් 3. අවසානයේ තියෙනවා කීයෙන් 7ද? 10න් 7. මෙන්න අපිට දීපු භාග සංඛ්‍යාව ආරෝහණ පිළිවෙලට ලියුවා. එතකොට මේ කොටස හොඳට හුරු පුරුදු වුණොත් මේ පාඩමේ ඉතුරු කෑල්ල හරි පහසුයි. මොකද ඊළඟට අපිට හම්බ වෙනවා හරය සමාන භාග එකතු කරන්න, හරය අසමාන භාග එකතු කරන්න. ඒ නිසා කුඩා පොදු ගුණාකාරය ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තුල්‍ය භාගත් වැදගත් වෙනවා. හරි. අපිට තව උදාහරණයක් අපි සාකච්ඡා කරමු. එතකොට ඕගොල්ලන්ට මේක වඩා පහසුයි. අපි 4 දෙනෙක් වගේ ගමු. 2න් 1 ඉන්නවා. 4න් 3 තියෙනවා. 6න් 1 තියෙනවා. 8න් 3 තියෙනවා. දැන් 4 දෙනෙක් ඉන්නවා. දැන් මේ 4 දෙනාම හරය සමානයි, ලවයත් සමාන නැහැ. ඒ නිසා අපි ඊළඟට මෙයාගේ හරය සමාන කරගමු. දැන් කුඩා පොදු ගුණාකාරය වෙනවා. මම මේක අර ගුණිත ලියලා ගන්නවා. ඕ ක්‍රම දෙකම භාවිත කරමු. දෙකේ ගුණාකාර ටිකක් ලියන්න වෙනවා, කමන්නේ. 2 4 6 8 10 12 14 16 18 20 22 24 26. හතරේ ගුණාකාරات ලියමු අපි. 4 8 12 16 20 24 28 32. 6වත් ලියමු ටිකක්. 6 12 18 24 30. 8වත් ලියමු. 8 16 24 32. දැන් බලන්න. මේ පේලි 3ේම මුලින්ම පේලි 4ේම මුලින්ම හම්බෙන්නේ කාවද කියලා. 2 නෑ, 4 නෑ, 6 නෑ, 8 නෑ. 10ක් නෑ පේලි 4ේම, 12ක් නෑ, 14 16 18 20 කීයද තියෙන්නේ? 24 ඉන්නවා. මම ওই බෙදීමේ ක්‍රමයෙන් නෙමෙයි ගුණාකාර ඇසුරෙන් ඔය හෙව්වේ. එහෙනම් 24 තමයි මේ 4 දෙනාට ගන්න තියෙන්නේ. එහෙනම් ගමු 4 දෙනාම ලියමු 24න් පංගු. මෙයත් 24න්, මෙයත් 24න්, මෙයත් 24. දැන් තුල්‍ය භාග දැන් ඔයගොල්ලෝ දන්න නිසා ඒ ටික අපි ඉක්මනට ලියමු. දෙවරක් නම් 24 දෙක 24 කරන්න 12න් ගුණ කරන්න ඕනේ. එහෙනම් 12 වරක් 1 12යි. 4 වරක් නම් 6ක්, 6 වරක් 3 18ක්. 6 වරක් නම් 4ක්, 4 වරක් 1 4ක්. 8 වරක් නම් 3ක්, 3 වරක් 3 9යි. දැන් මේ 4 දෙනා ගත්තාම පුංචි මෙක්කෙනා අපි ආරෝහණ ලියන්න කිව්වේ. පුංචි මෙක්කෙනා ඉස්සෙල්ලා ලියමු. 12 18 4 9. එහෙනම් පුංචි මෙක්කෙනා මේක. ඒ නිසා මෙයා තමයි ඉස්සෙල්ලාම ලියවෙන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම 6න් 1. මේ තුන් දෙනාගෙන් ඊළඟට පුංචි එක්කෙනා 24න් 9. ඒ කියන්නේ 8න් 3 කියන භාග සංඛ්‍යාව. ඊටසේ මේ දෙන්න ඉතුරුනේ. මේ දෙන්නගෙන් පුංචි එක්කෙනා 24න් 12. ඒ නිසා ලියවෙන්නේ 2න් 1. ඊට අවසානයේ ලියන්න තියෙන්නේ කීයද? 4න්. මෙන්න අපි දීපු භාග සංඛ්‍යාවට අදාළව ආරෝහණ පිළිවෙලට ලිව්වහම ওই විදිහටයි තියෙන්නේ. එහෙනම් දෙන භාග සංඛ්‍යාවක් ওই විදිහට ආරෝහණ පිළිවෙලට අපිට හරය අසමාන අවස්ථාවේදී හදා ගන්න පුළුවන්.
අපි තව උදාහරණයක් බලමු. 7න් 5යි 3න් 1යි 7න් 5යි 3න් 7න් 5යි අපි 4න් කරනවා 4න් 1යි 14න් 11යි මේ වගේ ගන්න 7 4 14 කුඩා පොදු ගුණාකාරය මම බෙදීමේ ක්‍රමය භාවිත කරනවා 7 4 සහ 14 බෙදමු අඩු ගානේ 3 දෙනාම බෙදෙන ගන්න ලේසි ගානෙන් බෙදමු දෙකෙන් මෙයා බෙදෙන්නේ නැහැ 4ට දෙවරක් 2යි 14ට දෙවරක් 7යි තව ඉන්නවා දෙකෙන් බෙදෙන කෙනෙක් යා ඉවර කළා යමු 7 බෙදෙන්නේ නැහැ මෙයා බෙදුණා 1යි 7යි දැන් 7න් බෙදමු 1යි 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 7 වරක් 2 14යි 14 වරක් 2 28යි එතකොට මේ තුන් දෙනාගේ පොදු හරය වෙන්නේ 28 තුන් දෙනාම ලියමු 28න් පංගු මෙයක් 28න් මෙයක් 28න් 7 වරක් නම් 28ට 4යි 4 වරක් 5 20යි 4 වරක් නම් 7යි 7 වරක් 1 7යි 14 වරක් නම් 2ක් 11 වරක් 2 22 අමාරු වැඩේ ඉවරයි දැන් ලියමු ආරෝහණ පිළිවෙල 28න් 20 28න් 7 සහ 28න් 22 පුංචි මෙක්කෙනා 28න් 7 ඒ කියන්නේ 4න් 1 20යි 22න් පුංචි එක්කෙනා 20 ඒ නිසා උත්තරය වෙන්නේ 7න් 5 විශාල මෙක්කෙනා වෙන්නේ 14න් 11 කියන භාග සංඛ්‍යාව. එතකොට මෙන්න කුඩා පොදු ගුණාකාරයට අදාළව උත්තරේ වෙන්නේ ඕක. හරි. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ පෙළ පොතේ ඔයගොල්ලන්ගේ 7 ශ්‍රේණියේ පෙළ පොතට අදාළව පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න. ඒ පුනරීක්ෂණ අභ්‍යාසයේ ඉතුරු කොටස ඒ පුළුවන් සම්පූර්ණයෙන් ඉවර කරන්නට පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ කොටසට අදාළව ඔයගොල්ලෝ තව ක්‍රියාකාරකම් කීපයක් පළවෙනි අභ්‍යාසය තියෙනවා 7 පන්තිය නම් ඒක කරලා අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමට ඊළඟ කොටසට සූදානම් වෙනවා ආයුබෝවන්